රේඩියෝ නම්්‍යකරණේ ඩිජිටල් ආගමනය රතුමකරා FM අයිබෝන් කියලා පිළිගන්නවා. අදත් අපි වහන ලෝක ඉතිහාසය ගැන දැනගන්න මෙතනට එකතු වෙලා ඉන්න ඔයාලා සියලුම දෙනාව. ඉතින් චාමර තමයි අදත් අපිත් එක්ක ඉන්නේ. අපේ මිස්ටර් ඩොන්ට මේ දවස්ටිගේම විභාග කටයුත්තක් නිසා එන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ කටයුතු සාර්ථක වෙන්න හොඳ විභාගයේ හැක් ලියන්න හැකියි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම චාමර පිළිගන්නවා අදත් අයිබෝන් කියලා ලෝක ඉතිහාසය වැඩසටහනට. චාමර අයිවන් මොකක්ද අර කියපු මියුසික් එක පටන් ගන්නකොට? මම හිතන්නේ මක්කර මේ ටිකක් වෙනස් විදිහේ මියුසික් එකක් දාලා නේ රොමැන්ටික් ඔව් විදිහට එකක් දාලා. ඔව් ඒක තමයි මේ යුද්ධ කතාවක් නෙවෙයි තනිකර මේ රොමැන්ටික් මේ කතන්දරයක්. මේ යුද්ධ මේ කියන්නේ අතරේ මියුසික් චාමර එකක්. මේ ඔව් රොමැන්ටික් දේවල් තිබුණා නේද? අපි ඒ ගැන කතා කරන්න ඕනේ වෙන දවසක. චාමර විනාඩියක් දෙන්න, තප්පරයක් දෙන්න. හරි. හරි. මේ සමහර දවසට කරදර සිද්ධ වෙනවා ගුවන් යානමේ හරියෙන් ගමන් කරන යුද්ධ නෙමෙයි මේ එයාපෝට් එක රත්මලාන කිට්ටුව ඒකයි මේ මේ ඒ නිසා මේ දැන් අදත් මම හිතන්නේ මේ වගේ දවසක් රැට හරි අඩුයි නමුත් අද යනවා මේ කොහොම හරි කමන්නේ මේ ඇත්තටම ඔය මේ චානුකෝ කියපු නිසා මේ මතක් වුණේ චානුකෝ මතකයිනේ කත්යුෂා අතිශය. ඔව් ඔව්. ඒකත් ඒ වගේ කතන්දරයක්නේ කත්යුෂා සින්දුව මේ මං හිතන්නේ මේ අපි දැන් අද සෝවියට් දේශය ගැන කතා කරන්න පටන් ගන්න නිසා කත්යුෂා ගැන මේ මතක් කරන එක හොඳයි. අනික මේ ඔය ලව් සොන්ග්ස් ගැන දැන් ඔය චානුක පොඩි කතාවක් කියපු නිසා මේ යුද්ධ අනිවාර්යෙන්ම අතර තියෙන ඔව් ඉතින් කත්යුෂා සින්දුව හරිම මේ ඒ කියන්නේ රුසියානු විශේෂම රුසියන් ඒ කියන්නේ ඔය ඇතරම මේ ලෝක යුද්ධයට කලින් ලියවිච්ච සින්දුවක් ඒක 900 මං හිතන්නේ 38 විතර ඒක ලියපු කවිය හුඟක් ඔය එයා හිතන කොමියුනිස්ට්වාදියෙක්. එයා හුඟක් කොමියුනිස්ට්වාදය ගැන කවි ලියලා තියෙනවා. හැබැයි ඉතින් ඒව වැඩි මිනිස්සු අතර ජනප්‍රිය වෙලා නැහැ. මේ සින්දුව මං හිතන්නේ 938 විතර ලියලා තියෙන්නේ. මට මතක විදිහට එයාගේ නම ඉසකෝව්ස්කිද කොහෙද මට හරියටම දැන් මතක නෑ නම. මත්වේ බ්ලන්ට් කියලා කෙනෙක් තමයි මියුසික් කරන්නේ. ඉතින් කොහොම හරි ඒ සින්දුව අදටත් ජනප්‍රියයි. ඔයගොල්ලෝ YouTube ගිහිල්ලා බැලුවොත් එහෙම ඔය පරණ versions තියෙනවා. ඊළඟට මේ ක්ලවුඩ් අර අපි කියන්නේ මේ ඔය කට්ටිය මේ නිකන් සාමාන්‍ය මිනිස්සු කියන ඒව තියෙනවා. අලුත් versions තියෙනවා. Red Army Choir එක කියන version එකක් තියෙනවා. එහෙම එක versions තියෙනවා. ඒකේ කතා කරන්නේ ඒක 938 විතර ලියපු සින්දුව ඔය යුද්ධේ පටන් ගත්තත් එක්ක ඒක මාර විදිහට ජනප්‍රිය වෙලා අර මිනිසුන්ගේ නිකන් හදවතටම කාවැදුනා වගේ සිද්ධියක් තමයි එතන උනේ. ළඟදී ඒකේ සිංහල version එකක් ආවා. චානුක දැක්කද දන්නේ? සිංහල version එක. හරි ඔව් ළඟදී ආවා සිංහල version එක. ඔව් ඒක මෙහෙමයි. ඒකේ ඇත්තටම පෞද්ගලිකව මම ඒක සින්දුව කියන එක්කෙනාගේ ඒ සින්දුවට මම අහලා තියෙන වොයිස් එකත් එක්ක ඒ වොයිස් එක හරියන්නේ ඒක මේ මම දන්නේ මම අහලා තියෙන වොයිස් හරිම මේ වොයිස් එක ටිකක් ගැඹුරු කියන්නේ ගෑනු ළමෙක් කියන්නේ මේ වොයිස් එක ටිකක් ගැඹුරු වැඩි මට හිතන විදිහට. නමුත් ඒ පරිවර්තනය හරිම ලස්සනයි. මේ ඊටාම ලස්සනට පරිවර්තනය කරලා තියෙනවා මේ කත්යුෂා සින්දුව මේ සිංහලට සහ තවත් භාෂාවලට පරිවර්තනය වුණා ඇත්තටම. ඒක මේ යාම දැන් මාර චාමර ඉතිහාසයක් කතාව තියෙන. කියති මම නිකන් Google කරලා බැලුවා. සෑහෙන්න මේ ඔව් භාෂා ගානකට සින්දුව ට්‍රාන්ස්ලේට් වෙලා තියෙනවා. ඔව් ඒ කියන්නේ ඔව් සින්දුව සෑහෙන්න ලිරික්ස් එහෙම සෑහෙන්න ගින් තියෙනවා. මිලියන් ගණන් ඔව් ඒ views ගන්න තියෙන්නේ වගේම ගොඩක් කියන්නේ වීඩියෝස් වලට. ඔව් මං හිතන්නේ මේ හුඟක් වෙලාවට ඔයාලා බැලුවොත් අනිවාර්යයෙන්ම රෙඩ් ආර්මි කොයර් එක කියන සින්දුව එහෙම ඇති. අනික අර මේ වැලන්ටිනා කුර්නුෂ්කිනා කියලා ගෑනු ළමයෙකුයි කවුරු හරි තව රුසියන් සංගීත මේ ගායකයෙකුයි කියන සින්දුවක් තියෙනවා. ඒක මේ හුඟක් අය බලලා තියෙනවා මං හිතන්නේ. ඒ වගේ මේ තියෙනවා එක versions තියෙනවා. ටිකක් වේගෙන් යන version එකකුත් තියෙනවා. එක versions තියෙනවා. කොහොම හරි මේ භාෂා කිහිපයකටම පරිවර්තනය වෙලා තියෙනවා. ළඟදී පරිවර්තනය වුණා භාෂා කිහිපයකටම. ඉතින් අර
සෝවියට් මේ දේශයේ දැන් අපි සෝවියට් දේශය ගැන කතා කරන්න පටන් ගන්න නිසා ඔය යුද්ධ කාලේ තිබ්බ ඔය අනෙකුත් දේවල් ඔය සංගීතය ඒ වගේ දේවල් ගැන ඇත්තටම අපිට කතා කරන්න පුළුවන් සහ ඒගොල්ලෝ පාවිච්චි කරපු සංකේත ඒගොල්ලෝ සෝවියට් යුද්ධේ ඉස්සරහට යද්දී අපිට කතා කරන්න පුළුවන් ඒ කියන්නේ ඒගොල්ලෝ කොමියුනිස්ට්වාදී රාජ්‍යයක් වුණාට ඒගොල්ලෝ පස්සේ කාලෙක පාවිච්චි කරපු සංකේත ඒගොල්ලෝ මෙඩල්ස් වලට පාවිච්චි කරපු නම් මෙහෙම ඔක්කොම පරණ රුසියන් වීරයින්ගේ නම්. එහෙම ඒගොල්ලෝ නිකන් අර දේශාභිමානය දේශානුරාගය තමයි මේ අවුස්සලා ගත්තේ ඇත්තට මෙතෙන්දී කොමියුනිස්ට්වාදයටත් වඩා. ඒක හුඟක් අය ඒ කියන්නේ කොමියුනිස්ට්වාදය එහෙම තිබුණේ නැතුව නෙමෙයි. නමුත් ඒත් එක්කම ඔය හුඟක් ඔපරේෂන්ස් වලට ඒ කියන්නේ යුද්ධයේ සෝවියට් දේශය විසින් විවිධාකාර යුද මෙහෙයුම් වලට නම් දැම්මනේ. ඒ හුඟක් නම් මේ පරණ රුසියන් වීරයින්ගේ හෝ වෙනත් ඒ වගේ කතන්දර. ඒ නිසා ඇත්තට මේක හරි ඉන්ටරෙස්ටිං. ඒගොල්ලෝ මේ කොමියුනිස්ට්වාදය කරපින්නාගෙන ගියාට ඒගොල්ලෝ පරණ දේවල් වලින් තමයි ගත්තේ නම්. මේ ඒවා මිනිස්සුන්ගේ හිතට වැදුනා මං හිතන්නේ. ඉතින් කොහොම හරි ඕක තමයි මේ ඒ කියන්නේ සෝවියට් දේශය ගැන අපි කතා කරන්න හිතන් ඉන්න හින්දා මම ඔය මූලික කරුණු ටිකක් කතා කරේ. දැන් අපි ගිය සතියේ කතා කරා මේ බැටල් ඔෆ් බ්‍රිටන් ඒ කියන්නේ බ්‍රිතාන්‍ය සටන ගැන විශේෂයෙන්ම ඔය මේ ජූලි අගෝස්තු සැප්තැම්බර් මාසවල 1940 ඔය මේ සිද්ධ වෙච්ච කතන්දර ටික සම්බන්ධයෙන්. දැන් චානුක දැක්කද දන්නේ අපේ පේජ් එක මේ තියෙනවනේ ලෝක ඉතිහාසය කියන Facebook එකේ. දැන් ඕකේ ලයික්ස් 2000 ගාන පැන්නා දැන් ටික දවසකට කලින් අපි මොනවත් එහෙම විශේෂ දෙයක් දැම්මේ නෑ එහෙමයි කියලා. කොහොම හරි මේ දැන් ඔය ඒ පේජ් එකේ මම මේ මෑතකදී මේ ඇත්තටම ඊයේ සමාවෙන්න ප්ලේන් එකක් යුද්ධයක් නෙමෙයි බය වෙන්න එපා. මම මේ මියුසික් දැම්මේ නෑ බය වෙන්න එපා. මේ බැටල් ඔෆ් බ්‍රිටන් වල ජූලයි මාසේ 10 වෙනිදා 1940 තමයි බැටල් ඔෆ් බ්‍රිටන් පටන් ගත්තා කියලා සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ. එතකොට ඒ ගැන මම ඊයේ දැම්ම ඔය අපි කරනවා හෑෂ්ටැග් එකක් දාලා තියෙනවා සෙකන්ඩ් වර්ල්ඩ් වෝර් ඩයරි කියලා. අපි ඔය 1940 ඉඳන් ඉස්සරහට කියාගෙන එනවා. එතකොට ඊයේ මං ඔය ගැන පොඩි සටහනක් දැම්මම කීප දෙනෙක්ම ඉල්ලලා තිබුණා ඒ ගැන දීර්ඝ විස්තරයක් ලියන්න කියලා. ඉතින් ඒක අපි යථා කාලෙදිම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තව තියෙනවා මාතෘකා අපිට දීර්ඝ විස්තර ලියන්න තියෙනවා. ඒවා අපි ඒ කාලවලට මේ ලියන්න හිතාගෙන ඉන්නවා දැනට ප්ලෑන් කරගෙන තියෙනවා. ඉතින් එකතු කරන්න මේ පේජ් එකේ කතා අපිට ඉන්න චාවරා මේ සෑහෙන්න මේ ලෝයල් ෆෑන් බේස් එකක් උදාහරණයක් විදියට මේ දැන් අපිට වැඩසටහන කරන්න මග ඇරුණු සතියේත් අපේ නදීෂ්ට මෙසේජ් කරලා කිහිප දෙනෙක් අහලා තිබ්බා අද වැඩසටහනේ යන්නේ නැද්ද කියලා. මේ කියන්නේ අපි හිතනට වඩා අපිත් එක්ක එන ලෝයල් ඉන්න මේක ගැන සෑහෙන ඉන්ට්‍රස්ට් එකක් තියෙන පිරිසක් ඉන්නවා කියන එක අපිට ලොකු සතුටක්. ඒ වගේ ඔයා ඔහොම කියනවා චානුක මට සමහරු බයිනවා. නෑ ඔයා ඔහොම කියනවා මට සමහරු බයිනවා. ඉතින් මේ එහෙම එච්චරට මේ ඉන්නවා කීප ලොකු පිරිසක් නෙමෙයි. නමුත් ඒ ඉන්න පිරිස මාර ලෝයල්. ඉතින් ඒක හරි ෂෝක්. අනික මේ කියන්නේ අපි කරන දේ වැඩක් වෙනවා වගේ සිද්ධියක් තියෙනවා. ඉතින් තව දෙයක් එකතු කරන්න මේ දැන් අපි ඩොන්ගේ පරිණාමික දිනපොත පේජ් එකේ වුණත් මෙසේජස් උදේ කියන්නේ දවසකට මෙසේජස් 10ක් විතර එනවා. මුකුත් ලියන්න නැද්ද කියලා අහලා. ඊට පස්සේ තව මෙසේජ් 10ක් විතර එනවා බැලලා මේ මුකුත් ලියන්න නැද්ද කියලා අහලා. කියන්නේ අර ඒ ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙන එහෙම ඔඩියන්ස් එකක් ලංකාවේ ඉන්නවා කියන එක ගැන පොන්ජි මේ සතුටක් හිතේ ඉතුරු වෙනවා. ඔව් නෑ ඇත්තටම දැන් අදත් මම දැක්කා ඔය මේ Facebook එකෙත් කටේ ඔය මේ මාධ්‍ය වලින් කරන සමහර දේවල් සම්බන්ධයෙන් ඇත්තටම ඉතාමත්ම සාධාරණ ඉතාමත්ම මේ බරපතල විවේචන කරලා තිබ්බා. අනිත් පැත්තට ඇත්තටම මේ හොඳ දේවල් වලටත් ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඉතින් ඒ ක්‍රවුඩ් එක ලොකු නැති වෙන්න පුළුවන්. ඉතින් ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ලොකු වෙන්නත් පුළුවන් අපි දන්නේ. ඉතින් ඒක try කරලම තමයි බලන්න ඕනේ කොහොමද කියලා. අපේ වැදගත් මම හිතන්නේ අපේ වගකීම තමයි මම හිතන්නේ ඔය මේ කාරණා දෙකක් මම පිළිගන්න විදිහට එකක් පුළුවන් තරම් හරි තොරතුරු දෙන එක සහ බැලන්ස්ඩ් තොරතුරු දෙන එක සහ තවත් අයව ඒ සඳහා යොමු කරන එක. ඒක තමයි අපිට කරන්න පුළුවන් දේ. ඉතින්
ඔය බැටල් ඔෆ් බ්‍රිටන් ගැන කතා කරාට පස්සේ මම කිව්වා මං හිතන්නේ සැප්තැම්බර් වලින් විතර පස්සේ 1940 හිට්ලර්ගේ අවධානය මූලික වශයෙන් වෙන පැත්තකට යොමු වුණා කියලා. හිට්ලර්ගේ අවධානය යොමු වුණා මේ සෝවියට් දේශය පැත්තට. ඒක එකපාරටම නොවුනත් අනික් පැත්තට මේ හිට්ලර් කවදාවත් සෝවියට් දේශයට පහර දෙන එක ගැන අමතක කරලා තිබුණේ නැහැ. දැන් ඒකට හොඳ උදාහරණයක් තමයි දැන් අපි කලින් කතා කරානේ 1939 අගෝස්තු මාසේ සෝවියට් දේශයයි නත්සි ජර්මනියයි ගිවිසුමක් අත්සන් කරනවනේ නිරාක්‍රමණික ගිවිසුමක්. දැන් ඕක අත්සන් කරලා ඉවරලා ඒ වෙලාවේ හිට්ලර් එක කරන්නේ Tamanට පෝලන්තය ආක්‍රමණය කරගන්න සෝවියට් දේශයෙන් Tamanට තර්ජනයක් එන්නේ නැහැ කියන එක තහවුරු කරගන්න. දැන් ඕක කරාට පස්සේ දැන් ඕක කරාට පස්සේ ඔය ගිවිසුම අත්සන් කරාට පස්සේ සැප්තැම්බර් මාසේ 1 වෙනිදා ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කරන එක පටන් ගන්නවා. ඊට පස්සේ 1939 ඔක්තෝබර් මුල වෙනකොට පෝලන්තය පරාද වෙලා ඉවරයි. ඊට පස්සේ ඔක්තෝබර් මාසේ 18 වෙනිදා 1939 ඒ කියන්නේ මේ පෝලන්තේ පරාද වෙලා ඉවරයි. සෝවියට් දේශත් එක්ක ගිවිසුම අත්සන් කරලා මාස 2ක් ගිහිල්ලත් නැහැ. දවස් 55ක් ගිහිල්ලා තියෙන වෙලාවේ දවස් 56ක් විතර ගිහිල්ලා තියෙන වෙලාවේ හිට්ලර් නියෝගයක් නිකුත් කරනවා. ඕක කියනවා පෝලන්තය අල්ලගත්තයින් පස්සේ පෝලන්තයේ ප්‍රදේශය අනාගත යුද්ධයක් සඳහා මූල කඳවුරක් විදිහට කියන බේස් එකක් විදිහට පාවිච්චි කරන්න සූදානම් කරන්න පුළුවන් කියන. දැන් ඒක හරි ඉන්ට්‍රෙස්ටිං. මොකද මේක කියන්නේ සෝවියට් දේශෙත් එකතු වෙලා පෝලන්තය දෙකට බෙදාගත්ත ගමම්ම වගේ. මේ කියන්නේ මොකද පෝලන්තේ දැන් අපි සිතියමක් අරන් බැලුවොත් විශේෂයෙන්ම ඒ කාලේ නැගෙනහිර යුරෝපයේ සිතියමක් අරන් බැලුවොත් අපිට පැහැදිලිව පේන්න තියෙන දෙයක් තමයි පෝලන්තේ ඉඳන් ජර්මනියට යුද්ධයක් දියත් කරන්න තියෙන එකම තැන සෝවියට් දේශය. අනික් රටවල් පුංචි රටවල් ඒවත් එක්ක ජර්මනියට මේ බරපතල යුද්ධ කරන්න එහෙම කතන්දරයක් විතර නැහැ. බොහොම අවශ්‍යතාවයක් තිබ්බනම් බොහොම කෙටි කාලයකින් ඒ වගේ රටවල් යටත් කරගන්න පුළුවන්කම ජර්මනියට තිබ්බා. ඉතින් සෝවියට් දේශය තමයි පෝලන්තේ ඉඳන් ටාගට් එකක් විදිහට ගන්න පුළුවන් එකම තැන. එතකොට හිට්ලර් නම කියන්නේ නැතුව රටේ නම කියන්නේ නැතුව කියනවා සෝවියට් දේශයට විරුද්ධව යුද්ධ කිරීම සඳහා මූලික වැඩ කටයුතු පටන් ගන්න කියලා. ඕක කියන්නේ 1939 ඔක්තෝබර් 18 වෙනිදා. එතකොට පැහැදිලි හිට්ලර් කවදාවත් මං හැමදාම කියන දෙයක් තමයි හිට්ලර් යුද්ධ කරන්න ගියාම පිස්සු කෙලියා අද එකක් කියනවා හෙට තව එකක් කියනවා. හැබැයි හිට්ලර්ගේ දේශපාලන මතවාදයන් හිට්ලර් ලේසියකට වෙනස් කරේ නැහැ. ඒක හිට්ලර්ගේ මයින් කාම්ෆ් පොතෙත් කියනවා. ආයෙත් බාධාවක් පොඩ්ඩක් එන්න. ඔව්. මට මතක විදිහට හිට්ලර් මේ මයින් කාම්ෆ් පොතේ වෙන්න ඕනේ එහෙම නැත්නම් වෙනත් තැනක මේ කියනවා මේ පුද්ගලයෙක් ස්ථාවර දේශපාලන මතවාදයකට එන්න හොඳ නැහැ කියලා අවුරුදු 30ක් වෙනකන් එයාගේ වයස. මොකද තරුණ කාලේ එයාගේ මතවාදයන් වෙනස් වෙන්න පුළුවන්. කාලයක් ගියාම ඒගොල්ලන් වයස ටිකක් වැඩි වුණාම ඒගොල්ලන් හැමදේම දැකලා කරලා බලලා ඒගොල්ලෝ යම්කිසි එක මතවාදයකට එන්න පුළුවන්. ඒ නිසා ඊට කලින් ඕනවට වඩා මතවාදයන්ට කඩේ යන එක එච්චර සුදුසු නෑ වගේ කතාවක් කියනවා. මන්ද හිට්ලර් නම් මුල් කාලේ ඉඳලම හිටියේ ඒක මතවාදයක. හිට්ලර්ගේ මතවාදය අතර වෙනස් කරේ නෑ. ඒක මේ කොමියුනිස්ට් විරෝධය හිට්ලර් කවදාවත් වෙනස් කරේ නෑ. හිට්ලර් අපි කලිනුත් කතා කරා වගේ ඇත්තටම අගෝස්තු මාසෙ කරේ පෝලන්තයට පහර දීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීමට සෝවියට් දේශත් එක්ක පොඩි මේ සටන් විරාමයක පොඩි ගිවිසුමක් අත්සන් කරා විතරයි. ඒ ගිවිසුම කොයි වෙලාවක හරි හිට්ලර් කඩන්න සූදානමින් හිටියේ. ඒකට අවශ්‍ය කරන මූලික කටයුතු 1939 ඔක්තෝබර් වෙද්දී ඒ කියන්නේ පෝලන්තය පරාද වෙච්ච ගමන්ම හිට්ලර් පටන් ගත්තා. අනිත් පැත්තට සෝවියට් දේශයත් දැනගෙන හිටියා. සෝවියට් දේශයත් දැනගෙන හිටියා මේ හිට්ලර් මේම කරාට මේ හිට්ලර් කොයි වෙලාවක හරි අනිත් පැත්තට හැරෙනවා කියලා.
දැන් සාමාන්‍යයෙන් අපිට දකින්න තියෙන මූලාශ්‍රවල විස්තරවල හැටියට අපිට පේන්න තියෙන විදිහට ස්ටාලින්ලට වෙච්ච වැරැද්ද තමයි ස්ටාලින් බලාපොරොත්තු වෙන්නේ 1941 වෙද්දී ජර්මනිය තමන්ට විරුද්ධව යුද්ධ කරයි කියලා. උන් බලාපොරොත්තු වුණේ ඊට චුට්ටක් පස්සේ 42 හෝ 43 වගේ වෙද්දී යුද්ධ කරයි කියලා. එහෙම පොඩි අදහසක් අපිට දකින්න ලැබෙන මේ මූලාශ්‍රවල පේන්න තියෙනවා. ඉතින් හැබැයි උන් දැන හිටියා කොයි වෙලාවක හරි හිට්ලර් ඩබල් ක්‍රොස් කරනවා කියලා. එතකොට සෝවියට් දේශය මේ කාලේ උත්සාහ කරපු දේ තමයි බටහිර තමන්ගේ රටේ බටහිර දිග ප්‍රදේශයේ දේශ සීමාව පුළුවන් තරම් පුළුල් කරගන්න උත්සාහ කරපු එක. මේකටත් ඉතිහාසයක් තියෙනවා. ඇත්තටම ඉතිහාසයක් කියන්නේ අද වෙනකම් බලපාන ඉතිහාසයක් තියෙනවා. රුසියාව කියන රාජ්‍යය විදිහට හැදුනට පස්සේ රුසියාවට නැගෙනහිර පැත්තෙන් ආක්‍රමණයක් ඇවිල්ලා තියෙනවා. මොංගෝල් ආක්‍රමණය ඔය 13 වෙනි සියවසේ. නමුත් ඒ වෙනකොට අද තියෙන රුසියාව නෙමෙයි තිබුණේ. ඊට වඩා හුඟක් වෙනස් මධ්‍යගත පාලනයක්ම නෙමෙයි, ටිකක් විමධ්‍යගත විදිහේ පාලනයක් තිබුණේ. විවිධාකාර කුමාරවරු විවිධාකාර තැන්වල පාලනය කරපු කොන්ෆෙඩරේෂන් එකක් වගේ එකක් තමයි තිබුණේ. දැන් කොහොම හරි මේ වර්තමාන රුසියාව, මේ අපි දකින රුසියාව කියන රාජ්‍යය නිර්මාණය වුණාට පස්සේ රුසියාවට ආපු ප්‍රබල ආක්‍රමණ සියල්ලක්ම ඇවිල්ලා තියෙන්නේ බටහිරින්. ඒ කියන්නේ බටහිරින් කියන්නේ මේ අපි කියන මේ බටහිර ලෝකෙන් නෙමෙයි, ඒගොල්ලන්ගේ දේශ සීමාවේ බටහිර දිශාවේ. ඒ කියන්නේ අපි ගත්තොත් 1600 ගණන් වල පෝලන්තය විසින් ආක්‍රමණයක් කරා. 1000 ඒ ගැන කතා කරන්න ගියොත් ගොඩක් කතා කරන්න පුළුවන්. ඒ නම් මේක වෙලාව නෙමෙයි. ඊටඟට 1700 ගණන් වල ස්වීඩනය විසින් ලොකු යුද්ධයක් කරා මේගොල්ලන්ට විරුද්ධව. ඊට අමතරව 1812 නැපෝලියන්ගේ ආක්‍රමණය. ඊට අමතරව දැන් මේ ඒ වගේ ආක්‍රමණ දැන් අද කාලේ රුසියාව බැලුවොත් ඒගොල්ලෝ ඊට පස්සේ ඒගොල්ලන්ට මතක් වෙන්නේ 1941 ආක්‍රමණය. ඔය ඔක්කොම බටහිරින් ආපු ආක්‍රමණ. එතකොට ඒගොල්ලෝ හැම වෙලාවකම ඒගොල්ලන්ගේ බටහිර දිග දේශ සීමාව ගැන ටිකක් අවධානයෙන් ඉන්නේ. ඒගොල්ලෝ කැමති නැහැ මේ පැත්තෙන් Tamanට තර්ජනයක් එල්ල වෙනවා දකින්න. ඒ නිසා තමයි දෙවැනි ලෝක යුද්ධෙන් පස්සේ සෝවියට් දේශය ඔය නැගෙනහිර යුරෝපයේ රටවල් කීපයකම කොමියුනිස්ට් ආණ්ඩු පවත්වාගෙන ගියේ. ඇත්තට මේ ආණ්ඩු පවත්වාගෙන යන එක සෝවියට් දේශයට ආර්ථිකමය වශයෙන් පාඩුයි. ඒ සමහර ආණ්ඩු මේ නඩත්තු කරේ සෝවියට් දේශය. ඒ වුණාට ඒක කරේ ඒගොල්ලන්ට අවශ්‍යතාවය තිබුණා ඒගොල්ලන්ගේ මේ මොකක්ද ඒකට අපි කියන්නේ මොකද්ද වෙස්ටර්න් බෝඩර් එක සිකියර් කරගන්න. වෙස්ටර්න් බටහිර දේශ සීමාව මේ ආරක්ෂා කරගන්න. ඒ නිසා තමයි ඒගොල්ලෝ ඔය වැඩේ කරේ. ඉතින් ඒක දැන් මෑත කාලෙත් අපි දකිනවා ඔය යුක්‍රේන අර්බුදයට පුටින් මැදිහත් වෙන්නේ ටිකක් බරපතල විදිහට ඔය කාරණේ හින්දා. ඉතින් ඒ පසුබිමේ තමයි 1939න් පස්සේ ස්ටාලින් උත්සාහ කරන්නේ පුළුවන් තරම් බටහිර දේශ සීමාව ආරක්ෂා කරගන්න. එතකොට ඒකට කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි තමන්ගේ දේශ සීමාව පුළුල් කරන එක. තමන් ඉන්න තැනට වඩා ඉස්සරහට යන එක. ඒක නිසා තමයි එකක් ඔය නැගෙනහිර පෝලන්තය අල්ලගන්න සිද්ධියෙන් පස්සේ උත්සාහ කරනවා අනික් ඉතුරු වෙලා තියෙන ප්‍රදේශවලත් තමන්ගේ බලය පතුරවන්න. ඕක තමයි 1939-40 කාලේ කරේ. මේකට පළවෙනි උදාහරණය තමයි 1939 නොවැම්බර් මාසේ 30 වෙනිදා මේ සෝවියට් දේශය ෆින්ලන්තයට විරුද්ධ යුද්ධයක් පටන් ගන්නවා. මේකට කියන්නේ සිසිර යුද්ධය කියලා. මොකද ඔය සීත ඍතුවේ තමයි ඔය යුද්ධය වෙන්නේ. දැන් මේක සෝවියට් ආණ්ඩුවට බොහොම බරපතල වේකප් කෝල් එකක් වෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ ආයෙත් බාධා කිරීමක්. සමා වෙන්න ඕනේ මේ කියලා කරන මොකක්වත් කරගන්න විදිහක් නැහැ. මේ පැත්ත පලාතම සද්දයි. ඉතින් ඉතින් ඇහෙනව නේද? හරි. ඉතින් දැන් එතකොට දැන් මේගොල්ලෝ මේ
ෆින්ලන්තයට විරුද්ධව ෆින්ලන්තයත් එක්ක සෝවියට් දේශයට පරණ තරහක් තිබුණ ප්‍රශ්නේ තමයි මේ ඒ කියන්නේ සෝවියට් දේශයට තිබ්බ ෆින්ලන්තයත් එක්ක පොඩි ප්‍රශ්නයක්. මොකද දැන් 1917 බෝල්ෂෙවික් විප්ලවය වෙනකොට සෝවියට් දේශය මේ ඒ වෙනකොට රුසියාවේ කොටසක් තමයි ෆින්ලන්තය. ඊට පස්සේ සෝවියට් දේශය සෝවියට් රුසියාව ෆින්ලන්තය නිදහස් ප්‍රකාශ කරා සෝවියට් රුසියාව ඒක පිළිගත්තා. මොකද සෝවියට් රුසියාව බලාපොරොත්තු වුණා ෆින්ලන්තයේ නිදහස පිළිගෙන පස්සේ ෆින්ලන්තයේ කොමියුනිස්ට් ආණ්ඩුවක් හදා ගැනීම සඳහා කටයුතු කරන්න. ඊට පස්සේ ඔය සිවිල් යුද්ධයක් සිද්ධ වුණා. කොහොම හරි ඒකෙදි බෝල්ෂෙවික් වරුන්ට බලය අල්ලගන්න බැරි වුණා. එතනින් ෆින්ලන්තයේ බෝල්ෂෙවික් විරෝධී ආණ්ඩුවක් බලයට පත් වුණා. එතකොට ඔය කතන්දරේ තාම තිබුණා. දැන් ෆින්ලන්තය ලබා ගත යුතුයි කියන අදහස ස්ටාලින්ගේ හිතේ තිබ්බා. එහෙම තමයි 1939 නොවැම්බර් 30 වෙනිදා ඔය වින්ටර් වෝ කියලා අපි කියන ඔය මේ සීත ඍතු යුද්ධය කියලා කියන ඔය මේ යුද්ධේ පටන් ගත්තේ. වැඩේ කියන්නේ දැන් මේක මේ සෝවියට් හමුදාවට බොහොම බරපතල වේකප් කෝල් එකක් වුණා කියලා මම කියන්නේ. මොකද ෆින්ලන්තේ පොඩි රටක් ජනගහනය පොඩි කියන්නේ අතරම වර්ග ප්‍රමාණය ලොකුයි. නමුත් ජනගහනය අතින් බොහොම පොඩි රටක්. ඉතින් සෝවියට් දේශය බලාපොරොත්තු වුණා බොහොම ලේසියෙන් ෆින්ලන්තය යටත් කරගන්න පුළුවන් වෙයි කියලා. ප්‍රශ්නේ උනේ ෆින්ලන්තය එහෙම ලේසියෙන් යටත් කරගන්න පුළුවන් උනේ නැහැ. ඕගොල්ලෝ අහලා ඇති අර මේ ස්නයිපර් කෙනෙක් ඉන්නවා වයිට් ඩෙත් කියලා. සීමෝ 6 හරි කවුරු හරි යාගෙන නම එන්නේ ඒ වගේ. ඒ කියන්නේ ස්නයිපර්ස්ලා කියන්නේ එක අංගයක් විතරයි යුද්ධේ. නමුත් ෆින්වරු බොහොම දරුණු විදිහට සටන් කරා. අනික් එක තමයි දැන් ඔය යුද්ධේ තිබුණේ දැන් ෆින්ලන්තයට අපි පුංචි කාලේ ඉගෙනගෙන තියෙනවා ෆින්ලන්තයට කියන විරුද්ධ නාමයක් තමයි දහසක් විල් ඇති රට කියන එක. ෆින්ලන්තයේ පොඩි පොඩි විල් තියෙනවා. ඊළඟට වනාන්තර ප්‍රදේශ තියෙනවා. ඉතින් ඕවයේ අර සෝවියට් කාරයෝ මහ විශාල හමුදා අරගෙන ආවට ඒගොල්ලන්ට මැනුව කරන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ හමුදා ඕන විදිහට හරවලා සටන් කරන්න පුළුවන් බිමක් නෙමෙයි ෆින්ලන්තේ කියන්නේ. එතකොට මේ සෝවියට් දේශයට නම්බර්ස් තිබ්බා. ඒ කියන්නේ සෝවියට් දේශයට ඕන තරම් හමුදාව දාන්න පුළුවන්කම තිබ්බා. හැබැයි ෆින් වරුන්ට හොඳට ඩිෆෙන්ඩ් කරන්න පුළුවන්කම තිබ්බා ඒගොල්ලන්ගේ මේ භූමිය ටෙරේන් එක. ඉතින් ඒක හුඟක් වැදගත් වුණා මේ යුද්ධය ඉස්සරහට යද්දී සෝවියට් දේශයට ඉතාමත්ම බරපතල විදිහට ජීවිත හානි සිද්ධ වුණා ෆින්ලන්තයට සාපේක්ෂව. අන්තිමට කොහොම හරි 1940 මාර්තු මාසෙ වෙනකොට අර සෝවියට් දේශයට නම්බර්ස් තියෙනවනේ මිනිස්සු ඉන්නවනේ. මිනිස්සු දාලා කොහොම හරි අන්තිමට ෆින්ලන්තයට යුද්ධය ඉස්සරහට කරගෙන යන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා සාමගි විසුමක් අත්සන් කරලා ෆින්ලන්තයේ භූමි ප්‍රදේශයෙන් 100ට මං හිතන්නේ 11ක් විතර සෝවියට් දේශය විසින් ලබා ගන්න. හැබැයි සෝවියට් දේශය බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරගන්න වෙන්නේ සහ ජාත්‍යන්තර වශයෙන් සෝවියට් දේශයට බරපතල අපකීර්තියක් බවට පත් වෙනවා මේ පරාජය. ඒ වගේම තමයි මේ පරාජය සහ ඊට ටික කාලයකට කලින් ඔය ජපානෙත් එක්ක මොංගෝලියාවේ ප්‍රදේශයේ සිද්ධ වෙච්ච ඔය කල්කින් ගොල් කියන සටනේදී මාෂල් ჟුකොව් අනුගමනය කරපු යුද උපක්‍රම විසින් සෝවියට් දේශය පොළඹවනවා තමන්ගේ යුද්ධ හමුදා සහ යුද හමුදා උපක්‍රම ප්‍රතිසංවිධානය කරන්න. ඒක හරි වැදගත් වෙනවා යුද්ධ ඉස්සරහට යද්දී. ඒ කියන්නේ මේ ඔය මේ ස්ටාලින් හරි ප්‍රසිද්ධයිනේ ස්ටාලින්ට හිටිය හෙන්චයියෝ ටික. ඉතින් ඔය ස්ටාලින් සමහර මේ මාෂල් තනතුරු දීලා තිබ්බා මේ තමන්ගේ හෙන්චයියන්ට. ඒ සමහර අයට ඇත්තටම යුද්ධ ගැන ලොකු දැනුමක් නැහැ. එක්කෙනෙක් තමයි වරශිලොව්. ක්ලිමන්ට් වරශිලොව් කියන මිනිස්සයා. ක්ලිමන්ට් වරශිලොව් අතිශයින්ම නිර්භීත පුද්ගලයෙක්. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. ඒක මං හිතන්නේ ඕනම කෙනෙක් පිළිගන්නවා. සතුරෝ මේ වෙඩි තියාගෙන යනකොට ඒ වෙඩි මැද්දෙන් ගිහිල්ලා ෆයිට් කරන්න තරම් පිස්සු විදිහේ නිර්භීතකමක් තිබ්බ මිනිස්සෙක්. හැබැයි යුද්ධ ඥානය බිඳුවයි. එතකොට තව හිටියා ඒ වගේ කෙනෙක් ඔහුගේ නම තවත් මාෂල් කෙනෙක් හිටියා මට එකපාර නම මතක් වෙන්නේ. එයත් ඒ වගේ ඔහුගෙත් මේ යුද්ධමය ඥානය ඊටාම අඩුයි. ඊළඟට මේ තව කෙනෙක් හිටියා මාෂල් බුජොන්නි. මාෂල් බුජොන්නි කියන්නේ යුද්ධ ඥානය සම්බන්ධයෙන් එහෙම හුඟක්ම දුර්වල මිනිස්සෙක් නෙමෙයි. නමුත් ඔහු අශ්වාරෝහක සටන්කරුවෙක්. මේ මිනිස්සයා මේ යුද්ධ ටැංකිය වලට විරුද්ධයි මුල් කාලේ. ඉතින් ඔය වගේ ප්‍රශ්න ටිකක් තිබුණා. යුද්ධ ටැංකිය වලට
පක්ෂව හිටපු කෙනෙක්ට හිටියේ මාෂල් තිමෝෂෙන්කෝ. ඉතින් ඔහොම තත්ත්වයක් තමයි තිබ්බේ. කොහොම හරි ස්ටාලින් කල්පනා කරනවා දැන් යුද්ධ ටැංකි විතරක් නෙමෙයි තවත් දේවල් තියෙනවා. අලුත් දේවල් වලට සෝවියට් හමුදාව 1930 ගණන් වල යොමු වුණේ හරිම අඩුවෙන්. මේක ප්‍රශ්නයක් වුණා ඇත්තටම. ඒ අතරෙම තව ප්‍රශ්නයක් තමයි මේ 1936-37 කාලේ ස්ටාලින් යුද්ධ හමුදාවේ හිටපු ප්‍රධාන පෙළේ නිලධාරීන් රාශියක් මරණ දඬුවමට ලක් කරලා තමන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා කියන චෝදනාව මත. ඕකෙනුත් නායකයෝ සැලකිත පිරිසක් නැති වුණා. හැබැයි දැන් යුද්ධ හමුදාවට සිද්ධ වෙච්ච හානිය සාපේක්ෂව ගත්තම අඩුයි. කොමියුනිස්ට් පක්ෂයට වෙච්ච හානිය ඇත්තට මීට වඩා වැඩි මේ ප්‍රමාණාත්මකව ගත්තම. නමුත් යුද්ධ හමුදාවේ ප්‍රධාන නිලධාරීන් සැලකිත ප්‍රමාණයක් නැති වුණා. කොහොම හරි ඉතුරු වෙච්ච අය ප්‍රධාන වශයෙන් ස්ටාලින්ගේ හෙංචයියෝ ඉතින් අලුත් දේවල් වලට නිර්මාණය වෙන්න අවස්ථාවක් දුන්නේ නැහැ. ඔය රුසියාවේ ඒ දවස්වල ඔය අලුතෙන් නිර්මාණය කරමින් හිටිය විවිධාකාර මේ අවියායුධ අලුතෙන් ඒ කියන්නේ පර්යේෂණ පවත්වමින් තිබුණා. ඔය ප්‍රසිද්ධ රොකට් එක මල්ටි බැරල් රොකට් ලොන්චර් එකක් තියෙනවානේ කත්යුෂා කියලා. ඔය කත්යුෂා සින්දුවේ නමින්ම තමයි ඒක නම් කරලා තියෙන්නේ. කත්යුෂා රොකට් එක හදන එක පවා බ්ලොක් කරලා තිබුණේ. කත්යුෂා රොකට් එක හදන්න පර්මිෂන් හම්බ වුණේ ජර්මන් කාරයෝ ආක්‍රමණය කරන්න දවසකට කලින්. ඉතින් ඒ වගේ මේ හුඟක් හිර වෙලා තිබුණේ. හැබැයි ස්ටාලින් කල්පනා කරා එකක් ෆින්ලන්තේ සටනේදී වෙච්ච පරාජය. අනික මේ කල්කින් ගොල් සටනේදී මාෂල් Ζුකොව් මේ යුද්ධ ටැංකි ගුවන් යානා යනාදී සියලුම අංශ පාවිච්චි කරලා ඊටාම සාර්ථක යුද්ධයක් ක්‍රියාත්මක කරා. දැන් ඒක ස්ටාලින්ට ටිකක් වැදුනා. ඉතින් ඔය කාරණා දෙක ඇත්තටම 1941 යුද්ධේ පටන් ගන්නකොට තිබ්බ තත්ත්වයට ඉතාමත්ම සැලකිය යුතු විදිහට බලපෑමක් කරා. ඉතින් අපි ඒක ගැන තව පොඩ්ඩකින් කතා කරමු. කොහොම හරි ෆින්ලන්ත සටනේ පරාජයෙන් පස්සේ මේ මම අර ඒ කාරණේ කිව්වා මොකද ෆින්ලන්ත සටන ඇත්තටම ස්ටාලින්ට මේ ලොකු වේක් අප් කෝල් එකක් වුණා එක්තරා දුරකට. ඒ නිසා කොහොම හරි ඊට පස්සේ 1940 දැන් මේ කියන්නේ දන්නවා ලැජ්ජයි පොඩි රටක් එක්ක යුද්ධෙ පරදිනාගත්තේ බොහොම අමාරුවෙන්. ඒ කාරණා ඔක්කොම එක්ක ස්ටාලින් ඊට පස්සේ බැලුවා දැන් තමන්ගේ බෝඩර් එක තව ව්‍යාප්ත කරගන්න ඕනේ. තව තැන් තිබුණා ඔහුට. මොකද 1939 ඔය ජර්මනියත් එක්ක ඇති කරගත්තු ගිවිසුමේ රහස් කොන්දේසි වගේක් තිබුණා. ඒ අනුව ඔය බෝල්ටික් රටවල් සහ ඔය මේ ඒ දවස්වල රුමේනියාවට අයිති වෙලා තිබ්බ බෙසරේබියාව කියන ප්‍රදේශය තමන්ගේ බලපෑම් කලාපයට අයිති කියලා සෝවියට් දේශය මේ ජර්මනියෙන් එකඟතාවයක් අරගෙන තිබුණේ. දැන් ස්ටාලින් බලාගෙන හිටියේ මේ ටික දැහැගන්න. හැබැයි අර අපි කියන්නේ in the back of the mind අර හිත යට ස්ටාලින්ට තියෙනවනේ ස්ටාලින් දන්නවනේ මේ ජර්මනිය කොයි වෙලාවක හරි ඒ කියන්නේ ජර්මනිය තමන්ට ඇත්තටම විරුද්ධයි අර වෙලාවේ කරේ මේ තමන් අවශ්‍ය නිසා තමන්ව ලං කරගත්තු සිද්ධිය කියන එක ස්ටාලින් නොදන්නව නෙමෙයිනේ. ඒ වෙලාවේ ස්ටාලිනුත් ජර්මනිය ලං කරගත්තේ ඒ හේතුවටම තමයි. ඉතින් ස්ටාලින්ට පොඩි බයක් තිබ්බා තමන් නැගෙනහිර යුරෝපයේ අනික් ප්‍රදේශවල බලය තහවුරු කරගන්න හැදුවොත් එහෙම ජර්මනිය ඒකට විරුද්ධ වෙයි කියලා. ඉතින් ස්ටාලින් වෙලාව බලාගෙන හිටියා. මැයි මාසේ 1940 ජර්මනිය මේ බටහිර යුරෝපයේ ඔය සටන් පටන් ගත්තා. ප්‍රංශය සහ පහත් බිම් රටවල් ආක්‍රමණය කරලා. ඊට පස්සේ ස්ටාලින් දැක්ක හරි දැන් තමයි මගේ වෙලාව. කොහොමද ජූනි මාසේ වෙද්දී ඔය ප්‍රංශයට විරුද්ධ සටන බොහොම හොඳට කරගෙන යන වෙලාවේ එක අවස්ථාවක විදේශ ඇමති ව්‍යාචෙස්ලාව් මොලොතොව් විදේශ අමාත්‍යාංශයට කතා කරනවා කාටද මේ ෂුලෙන්බර්ග් ඒ කියන්නේ මේ ජර්මන් තානාපතිවරයා. දැන් විදේශ අමාත්‍යාංශය කියවම දැන් සෝවියට් විදේශ අමාත්‍යාංශය තියෙන්නේ අර ලොකු බිල්ඩිමක ඒක හදලා නැහැ ඒ වෙනකොට. දැන් රුසියානු විදේශ අමාත්‍යාංශයේ තියෙන බිල්ඩිම ඒ වෙනකොට හදලා නැහැ. කොහොම හරි මේ විදේශ අමාත්‍යාංශයට කතා කරනවා මේ මොලොතොව් කතා කරලා සාකච්ඡාවක් කරලා
ප්‍රංශදී ඔයගොල්ලෝ හොඳට සටන් කරා අපි මේ කොමියුනිස්ට් ආණ්ඩුවෙන් මේ කියන්නේ ප්‍රංශදී ඔයගොල්ලෝ හොඳට සටන් කරා අපි හරි සතුටුයි ඒ ගැන නේ සෝවියට් දේශයේ ජනතාවගේ සුභාශිංසන ඔබට පිරිනමනවා යනාදී වශයෙන් බටර් ටිකක් ගාලා ඊට පස්සේ එනවා මාතෘකාවට මොලතොව් කියනවා මේ හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ ඔය බෝල්ටික් රටවල් ඒ කියන්නේ ඔය ලැත්වියාව ලිතුවේනියාව එස්තෝනියාව කියන රටවල් ඔය අද සිතියමක් බැලුවොත් යුරෝපයේ බලන්න පුළුවන් බෝල්ටික් සාගරයේ නැගෙනහිර මේ කොටසේ තියෙන බෝල්ටික් මුහුදේ නැගෙනහිර ප්‍රදේශයේ තියෙන රටවල් එස්තෝනියාව ලැත්වියාව සහ ලිතුවේනියාව ඔය රටවල් තුන මේ හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා මොකද මේ බ්‍රිතාන්‍යයයි ප්‍රංශයයි ඔය රටවල් පාවිච්චි කරලා අපි දෙගොල්ලන්ගේ සමගිය නැති කරන්න උත්සාහ කරනවා මේ මාර කතාවක් කියන්නේ මේ එහෙම තමයි සෝවියට් දේශයේ සමහර නිදහස් රැකරන ජර්මනියේ සමහර නිදහස් රැකරන මහා මේ හතර බීරි කතන්දර ඒ කියන්නේ බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය බෝල්ටික් රටවල් තුන පාවිච්චි කරලා ජර්මනිය සහ සෝවියට් දේශය අසමගි කරන්න උත්සාහ කරනවා ඔන්න ඔක තමයි කිව්වේ කියලා කියනවා මේක නවත්තන්න ඕනේ මේක නවත්තන්න අපි අපේ නියෝජිතයෝ 3 දෙනෙක් ඒ රටවල් තුනට පිටත් කරා කියලා. ඔය කතන්දරේ මොලතොව් කියන්නේ ජූනි 17 වෙනිදා. එතකොට ඒ වෙනකොට නියෝජිතයෝ 3 දෙනෙක්ව පිටත් කරලා තියෙන්නේ. මේ 3 දෙනා ඔය රටවල් තුනට ගිහිල්ලා ඒ වෙනකොට ඇත්තටම ලිතුවේනියාවට මේ අවසානාත්මක නිවේදනයක් නිකුත් කරලා පැය 9ක් ඇතුළත මෙන්න මේ දේවල් කරන්න නැත්නම් අපි හමුදාව වෙනවා කියලා තර්ජනය කරලා කොහොම හරි ලිතුවේනියාවේ ඉල්ලීම් ඉෂ්ට කරාට පස්සේ ඒගොල්ලන් හරියට ඒකට ප්‍රතිචාර දක්වුවේ නැහැ කියලා මේ ලිතුවේනියාවට රතු හමුදාවත් එවලා තමයි මේ වෙනකොට තිබුණේ. ඊට පස්සේ ඉතින් ලැත්වියාවට එස්තෝනියාවට දෙකටත් ඒ වගේම රතු හමුදාව යවලා අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ තහනම් කරලා කොමියුනිස්ට් පක්ෂය විතරක් ඉතුරු කරලා රටවල් තුනේම ජූලි 14 වෙනිදා මැතිවරණ පවත්වලා 1940 අගෝස්තු මාසයේ මුලදී අලුතෙන් පත්වෙච්ච පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් ඉදිරිපත් කරනවා සෝවියට් පාර්ලිමේන්තුවට අනේ අපිව සෝවියට් දේශයට ගන්න කියලා. ඊට පස්සේ සෝවියට් දේශය හරි ඕගොල්ලන්ව ගන්නම් කියලා ගන්න. ඉතින් සම්පූර්ණයෙන්ම මේ අර ඉංග්‍රීසියෙන් කිව්වොත් තනිකර ෆියස්කෝ තනිකර මේ විහිළුවක් ඇත්තටම තනිකර මේ නෛතික පදනමක් තියෙනවා කියලා පෙන්වන්න කරපු ප්‍රෝඩාවක්. කොහොම හරි ඔය රටවල් තුනේ නිදහස බොහොම කෙටි කාලයක් ඇතුළත නැත්තර නැති කරලා දානවා. ඔය තරහ ඇත්තටම ඔය ලිතුවේනියාව, ලැත්වියාව, එස්තෝනියාව කියන රටවල මිනිස්සුන්ට අදත් තියෙනවා. දැනටත් තියෙනවා. ඔය පුටින්ගෙන් පාරක් ඔය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහනවා මේ දැන් අවුරුදු කීපයකට කලින් ඔය ප්‍රෙස් කොන්ෆරන්ස් එකකදී කෙනෙක්. ඒ තැනටම තියෙන ඔය තරහ. ඉතින් සෝවියට් දේශය බිඳ වැටෙන්නත් එක ප්‍රධාන සාධකයක් වුණේ බෝල්ටික් රටවල් වල තිබ්බ ජාතිකවාදය. ඒක වෙනම කතාවක්. කොහොම හරි ඉතින් මේ ওই රටවල් තුනේ බලය අල්ල ගන්නවා. ඊට පස්සේ දැන් ජූනි මාසෙදිම ස්ටාලින් ඊළඟට ටාගට් කරන්නේ රුමේනියාව. රුමේනියාව හරි ඉන්ටරෙස්ටිං කේස් එකක්. මොකද මේ රුමේනියාවේ තමයි යුරෝපයේ වෙනකොට මහාද්වීපික යුරෝපයේ මේ නැගෙනහිර යුරෝපයේ කියන්නේ ජර්මනියට කිට්ටු ප්‍රදේශවල හොඳටම තෙල් නිදි තිබුණේ. ඒ වගේම තිරිඟු වගාවටත් රුමේනියාවේ දවස්වල හරිම ප්‍රසිද්ධයි. එතකොට Tamanට අවශ්‍ය කරන ආහාර සහ ඉන්ධන ලබා ගන්න හොඳම තැනක් විදිහට රුමේනියාව ජර්මනිය විසින් සැලකනු ලැබුවා. සෝවියට් දේශය කියනවා මේ ඒත් ඔය ජර්මන් තානාපතිවරයාව සාකච්ඡාවකට කැඳවලා ජූනි මාසේ 23 වෙනිදා 1940 මේ බෙසරේබියාව හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේක මේ අපිට හරි කරදරයක්. මොකද බෙසරේබියාව ඇත්තටම මේ දැන් 1940 වෙදී රුමේනියාවට අයිති වුණාට ඊට කලින් රුසියානු අධිරාජ්‍යය යටතේ තිබ්බේ. ඉතින් බෙසරේබියාව අපිට හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. මේ සම්බන්ධයෙන් අපි යම්කිසි කටයුත්තක් කළ යුතුයි කියලා කියනවා. මේ එහෙම කියනවා.
දැන් ජර්මනියට මේ වෙලාවේ මුකුත් කරන්න බෑ. මොකද ජර්මනිය හමුදාව ඉන්නේ බටහිර යුරෝපයේ. ජර්මනියට මේ වෙලාවේ ඔකට සම්බන්ධ වෙන්න බෑ. ඒක ස්ටාලින් හොඳටම දන්නවා. ඒ නිසා තමයි ස්ටාලින් මේ වගේ වෙලාවක ඔක ටාගට් කරන්නේ. ඊට පස්සේ ඉතින් ස්ටාලින්ගේ ඔය ගනුදෙනු ඔක්කොම කතා කරන්නේ මොලතස් විදේශ ඇමති. ඊට පස්සේ කොහොම හරි 1940 ජූනි 26 වෙනිදා රුමේනියාවට යවනවා අවසානාත්මක නිවේදනයක්. බෙසරේබියාවයි ඔය උතුරු බුකෝවිනා කියන ප්‍රදේශය බුකෝවිනාවේ උතුරු ප්‍රදේශයයි පවර්ලා දෙන්න. ප්‍රශ්නේ තියෙන්නේ දැන් බුකෝවිනාව කියන එක කවදාවත් රුසියාවේ පාලනය යටතේ තිබ්බ ප්‍රදේශයක් නෙමෙයි. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ බැරි වෙලා හරි රුමේනියාව මේකට අකමැති වුණා. සෝවියට් දේශය රුමේනියාවට හමුදා එවන්න ඉඩ තියෙනවා. ජර්මනිය බය වෙනවා බැරි වෙලා හරි රුමේනියාවට සෝවියට් කාරයෝ හමුදා එවුවොත් එහෙම Tamanට ඉන්ධනයි තීරෙන්ගුයි නැති වෙනවා. ඉතින් ජර්මන් කාරයෝ මොකද කරන්නේ? රුමේනියාවට කතා කරලා කියනවා මේ සෝවියට් දේශය විසින් කරන ඉල්ලීම් පිළිගන්නයි කියලා. ඉතින් රුමේනියාවත් බලන රුමේනියාවට කරන්න දෙයක් නැහැ. ඇත්තම කතාව කිව්වොත් ඉතින් රුමේනියාවට සෝවියට් දේශයත් එක්ක හැප්පෙන්න බෑ මේ වෙලාවේ. ජර්මනියත් අත හොද ගන්නවා. කරන්න දෙයක් නැහැ. ඒ අනුව ජූනි 27 වෙනිදා ඒගොල්ලෝ කියනවා හරි අපි එකඟයි ඕගොල්ලන්ගේ ඉල්ලීමට. ඊට පස්සේ ජූනි 28 වෙනිදා 1940 සෝවියට් හමුදාව ඔය බෙසරේබියාවයි උතුරු බුකෝවිනා ප්‍රදේශයයි අල්ලගන්න පටන් ගන්නවා. ඕක තමයි ඊළඟ ස්ටෙප් එක ස්ටාලින්ගේ ඔය බලය ව්‍යාප්ත කිරීම. බලය කියන්නේ දේශ සීමාව ව්‍යාප්ත කිරීම. හැබැයි මේ ඔය දේශ සීමාව ව්‍යාප්ත කරපු එක ඇත්තටම පාරාවලල්ලක් බවට පත් වෙනවා. ඒක ගැන අපි කතා කරමු මේ තව ටිකකින්. ඉතින් ওই කතන්දර ටික සිද්ධ වෙනකොට දැන් ওই ප්‍රදේශවල ඒගොල්ලන් බලය තහවුරු කරගෙන දැන් ඔහොම ඉද්දී ජර්මනියට මෙහෙම ප්‍රශ්නයක් වෙනවා. දැන් ජර්මනිය බලාපොරොත්තු වෙන විදිහට බටහිර පෙරමුණේදී බ්‍රිතාන්‍යයන් පරාජය කරන්න ජර්මනියට බැරි වෙනවා. එතකොට ජර්මනියට ප්‍රශ්නයක් එනවා. හිට්ලර් කල්පනා කරනවා මොකද්ද දැන් අපි කළ යුත්තේ කියලා. කොහොම හරි හිට්ලර්ගේ අදහස තියෙනවා හැම වෙලාවෙම සෝවියට් දේශයට පහර දෙන්න. ඔව් ඒක 1939 ඉඳන්ම ඔළුවේ තියාගෙන ඉන්න දෙයක්. ඒකත් ඔළුවේ තියෙනවා. දැන් ඔහොම කල්පනා කරනකොට ඊට පස්සේ හිට්ලර් තීරණය කරනවා හරි දැන් එහෙනම් කරන්න තියෙන්නේ සෝවියට් දේශයට පහර දෙන එක කියලා. ඒකේ එයාගේ ආගියුමන්ට් එක මේ එයා ඒක සාධාරණීකරණය කරන්නේ මෙන්න මෙහෙම තර්කයක්. අපි දන්නවා සෝවියට් දේශයට විශාල වශයෙන් අමුද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍යයට ඕනකම තියෙනවා සෝවියට් දේශය තමන්ගේ පැත්තට ගන්න. ඉතින් දැන් සෝවියට් දේශය ආක්‍රමණය කරලා සෝවියට් දේශය පැරැද්දුවොත් බ්‍රිතාන්‍යයට යුද්ධය දිගටම කරගෙන යෑම පිළිබඳ බලාපොරොත්තු නැති වෙයි කියන අදහසක් ජර්මනියට එනවා. ඒ අදහසින් තමයි හිට්ලර් තීරණය කරන්නේ සෝවියට් දේශයට පහර දෙන්න ඕනි කියලා. ඊට අමතරව අර ඔහුගේ පරණ මතවාදයක් තියෙනවා. ඒ කියන්නේ ජර්මන් ජනතාවට ජීවත් වීම සඳහා ඉඩම් අවශ්‍යයි. ඒ සඳහා නැගෙනහිර දෙසට ව්‍යාප්ත විය යුතුයි කියන අර නාට්සිවාදී පරණ තාර්කය ඒ විදිහටම තියෙනවා. ඒකත් සිද්ධ වෙන ගමන් ඔහු හිතනවා සෝවියට් දේශය වැටුණට පස්සේ බ්‍රිතාන්‍යයට ඔප්ෂන් එකක් නැහැ. බ්‍රිතාන්‍යයට දිගටම යුද්ධ කරගෙන යන්න බෑ. අමුද්‍රව්‍ය සම්පත් හොයාගන්න බෑ. මිත්‍රයෝ නැහැ. ඇමරිකාව සම්බන්ධ වෙන්න පාටක් පේන්නත් නැහැ නේ එනකොට යුද්ධෙට. එතකොට මේ බ්‍රිතාන්‍යය ඊට පස්සේ වැඩේ අතහැරලා දායි කියන අදහසකට මේ අපේ මේ වගේ අදහසකට මේ වෙලාවේ මේ ඇඩෝල්ෆ් හිට්ලර් එනවා. දැන් එහෙම හිතලා තමයි සෝවියට් දේශය ආක්‍රමණය කළ යුතුයි කියලා මෙයා තීරණය කරන්නේ. ඒ අනුව එයා අතර මාස කිහිපයක් ඇතුළත සෝවියට් දේශය වටන්න පුළුවන් කියලා ඔහු අදහස් කරනවා. ඒ අදහසට එක හේතුවක් වෙන්නේ මේ ඔවුන් දන්නවා සෝවියට් හමුදාව එච්චරම සංවිධානාත්මක ශක්තිය අතින් එච්චර හොඳ නෑ. ෆින්ලන්ත යුද්ධයේදී ඒක පැහැදිලිව පෙවුණා. ඊට අමතරව ජර්මන්
ජාතිකයෝ හිතනවට වඩා සෝවියට් දේශයට හමුදාව තියෙනවා මේ නම්බර්ස් තියෙනවා. මිනිස්සු ඉන්නවා. ඒක ජර්මනිය බලාපොරොත්තු නොවන දෙයක්. කොහොම හරි ඔය කාරණා හින්දා වුන් හිතනවා මාස කිහිපයක් ඇතුළත සෝවියට් දේශය පරාජය කරන්න පුළුවන් කියලා. දැන් ඔය තර්කය මත සෝවියට් දේශයට පහර දෙන්න සැලසුම් සකස් කිරීමට පටන් ගන්නවා. දැන් ඕක තමයි මේ ඔය කතන්දරේ සිද්ධ වෙන්නේ. දැන් ඔය අතරේ දැන් දැන් ඔය අතරේ දැන් ජූනි මාසෙන් සිද්ධ වෙච්ච සිදුවීම් වලින් පස්සේ ඒ කියන්නේ රුමේනියාව සහ මේ බෝල්ටික් රටවල් අල්ලා ගැනීම රුමේනියාවේ බෙසරේබියා ප්‍රදේශය සහ බෝල්ටික් රටවල් අල්ලා ගැනීම 1940 ජූනි මාසේ වුණානේ. ඕක හිට්ලර් සලකනවා තමන්ට සිද්ධ වෙච්ච ඒ කියන්නේ ලැජ්ජාවක් විදිහට. ඔහු ඒකෙදි තීරණය කරනවා සෝවියට් ප්‍රශ්නය ඉක්මනින් විසඳාගත යුතුයි කියලා. ඒ අනුව ඔහු 1940 දෙවනි භාගයේදී ඔහුගේ අදහස තියෙන ඔහුගේ ඔළුවේ වැඩ කරන්නේ මේක කොහොමද අපි කරන්නේ කියන එක. මේක කරන්නේ කොහොමද කියන එක. ඉතින් දෙගොල්ලෝ අතර සැකේ ටික ටික වර්ධනය වෙමින් තිබ්බ 1940 දෙවනි භාගයේ වෙද්දී. කොහොම යද්දී මේ ඕකට එක හේතුවක් වෙනවා නෝර්වේ රාජ්‍යයේ උතුරු දිග ප්‍රදේශවලට ජර්මනිය හමුදාව යවනවා. ඒ හමුදාව යවන්නේ ෆින්ලන්තය හරහා. ඒ ෆින්ලන්තය හරහා හමුදා යවීම සෝවියට් දේශයේ එච්චර සතුටට හේතු වෙන්නේ නැහැ. ඕක එක කාරණයක්. මොකද එතෙන්දී ඊට අමතරව තව දෙයක් තමයි ජර්මනියයි ජපානයයි අතර මිත්‍රත්වය වර්ධනය වීම සම්බන්ධයෙන් සෝවියට් දේශයට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ජපානෙත් එක්ක සෝවියට් දේශයට ආරවුලක් තියෙනවා. එතකොට ඒක ඊළඟ ප්‍රශ්නේ. ඉතින් ওই වගේ කාරණාත් එක්ක ආපහු සෝවියට් දේශයට පොඩි බයක් එනවා. නිකන් හරි ජර්මනිය අනිත් පැත්ත හැරිලා Tamanට පහර දුන්නොත් ඒත් එක්කම ජපානය නැගෙනහිරින් Tamanට පහර දුන්නොත් Taman දෙපැත්තකට කොටු වෙනවා. එහෙම වුණොත් ඇත්තටම Tamanට බේරෙන්න ඉතාම අමාරුයි. ඒක සෝවියට් දේශය දන්නවා. දැන් ඒ කියන්නේ බොහොම පොඩි නෙමෙයි ටිකක් ලොකු බියක් සෝවියට් දේශයට තියෙනවා. ඉතින් ඔය පසුබිමේ තමයි 1940 නොවැම්බර් මාසේ ඇතරම 12 වෙනිදා සෝවියට් විදේශ අමාත්‍යවරයා එන්නේ ජර්මනියට. ජර්මනියට ඇවිල්ලා සාකච්ඡා කරනවා මේ කාරණා සම්බන්ධයෙන්. මේක ඇත්තටම දැන් මෙතෙන්දී පැහැදිලිව පේන්න තියෙනවා මෙතන මේ අර්බුදයක් තියෙනවා දෙගොල්ලෝ අතර නොපැහැීමක් තියෙනවා කියලා. මේ සාකච්ඡාවලදී. මේගොල්ලෝ කතා කරන්නේ එකිනෙකාගේ බලපෑම් කලාප ගැන. ඒ කියන්නේ තමන්ගේ බලපෑම මෙතෙන්ට ඕගොල්ලෝ මේ ප්‍රදේශයේ ඕන දෙයක් කරගන්න අපි මේ ප්‍රදේශයේ ඕන දෙයක් කරගන්න. අන්න ඒක තමයි බලපෑම් කලාප කියන්නේ. එතකොට මේ දැන් ජර්මනිය try කරන්නේ ජර්මනිය උත්සාහ කරන්නේ මේ සෝවියට් දේශයේ අරමුණ ඉන්දියන් සාගරය පැත්තට යොමු කරන්න. ඒකෙන් ජර්මනිය බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මොකද ඉන්දියන් සාගරය කියන්නේ දැන් ඔය මේ 19 වෙනි සතවර්ෂය ගැන කතා කරොත් ඔය ප්‍රසිද්ධ නවකතා එහෙමත් තියෙනවා ඉතිහාස පොතුත් තියෙනවා ඔය The Great Game කියන එක ගැන බ්‍රිතාන්‍යය සහ රුසියාව අතරේ මධ්‍යම ආසියාව ආශ්‍රිතව එකිනෙකා පරයා නැගීමේ තරඟයක් තිබුණා. ওই තරඟේ කොටසක් විදිහට තමයි 1839 දී බ්‍රිතාන්‍යයන් විසින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරන්නේ. එතකොට ඔය ඉතිහාසයේ තිබ්බ තරඟේ ඉවර වුණේ 1907 දී ඇංග්ලෝ රුසියන් ගිවිසුමත් එක්ක. එතකන් අවුරුදු 100ක විතර කාලයක් ওই රටවල් දෙක අතරේ තරඟයක් තිබුණා මධ්‍යම ආසියාවේ ප්‍රදේශ සම්බන්ධයෙන්. මොකද රුසියාව බලාපොරොත්තු වුණා ඇත්තටම ඉන්දියන් සාගරයේ පැත්තට එන්න. හැබැයි දැන් සෝවියට් කාලේ ඒ වගේ තත්ත්වයක් තිබ්බේ නැහැ. ජර්මනියට ඕන කරා ආපහු සෝවියට් දේශය ඉන්දියාව පැත්තට යොමු කරන්න. ඒ කියන්නේ ඉන්දියන් සාගරය පැත්තට යොමු කරන්න. ඒ මගින් ඔවුන් වක්‍රාකාරයෙන් බලාපොරොත්තු වුණා බ්‍රිතාන්‍ය සහ සෝවියට් දේශය අතරේ අර්බුදයක් නිර්මාණය කරන්න. හැබැයි මොලතොව් ඕකට අහු වුණේ නැහැ. මොලතොව් හරියටම කිව්වා මොකද්ද අපේ බලපෑම් කලාපය මොකද්ද? ඒකට හරියට ජර්මනිය උත්තරයක් දුන්නේ නැහැ. ජර්මනිය කිව්වේ ඉන්දියන් සාගරයේ දෙසට ව්‍යාප්ත වෙන්න. ඔය ඊරානයේ පැත්තට එහෙම බලය පතුරවන්න. ඒකට මොලතොව් අහු වුණේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ මොලතොව් ආපහු මොස්කව් ගිහිල්ලා ඉල්ලීම් ටිකක් ඉදිරිපත් කරා.
මොලොතොෆ් කියනවා මේ සෝවියට් රජයේ ඉල්ලීම් ෆින්ලන්තෙන් ජර්මන් හමුදා ඉවත් කරගෙන. බොස්පරස් සහ ඩාඩනලි සමුද්‍ර සන්ධි මේ ඒ කියන්නේ ඔය මේ තුර්කියේ කොන්ස්ටන්ටිනෝපලය ආශ්‍රිත ප්‍රදේශයේ ඔන්න ඔය ප්‍රදේශය ආවට සෝවියට් දේශයට යුද්ධ සහ නාවික කඳවුර ලබා ගැනීම. ඕක තමයි ඊළඟ අරමුණ. මොකද සෝවියට් දේශයට වගේම කලින් රුසියන් අධිරාජ්‍යයටත් හැමදාම ඔය කොන්ස්ටන්ටිනෝපලය ගැන තිබ්බ ආසාව තිබ්බා. සෝවියට් දේශයට කියන්නේ ඔය මුල් කාලේ ඉන්න සෝවියට් ස්ටාලින්ගේ කාලේ. ඉතින් විශේෂයෙන් මේ ආසාව තිබ්බා රුසියන් අධිරාජ්‍යයට. ඇත්තටම සෝවියට් මේ පළවෙනි ලෝක යුද්ධයේ එක පොරොන්දුවක් වුණේ ඇත්තටම රුසියාවට කොන්ස්ටන්ටිනෝපලය දෙනවා කියන එක. කොහොම හරි රුසියාව මේ රුසියන් අධිරාජ්‍යය ඊට කලින් පිට වැටිච්ච නිසා ඒක සිද්ධ වුණේ නැහැ. කොහොම හරි මේ ඔය ප්‍රදේශය ගැන තමයි සෝවියට් දේශය අවධානය යොමු කරේ. සෝවියට් දේශයට ඕන කරා ඔය බොස්පරස් සහ ඩාඩනලි සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව තමන්ගේ යුද කඳවුරක් හදාගන්න. දැන් මොලොතොෆ් ජර්මනියට ආපු වෙලාවේ හිට්ලර් සහ රීබන්ත්‍රොප් ඒ කියන්නේ ජර්මන් විදේශ අමාත්‍ය රීබන්ත්‍රොප් ඉදිරිපත් කරපු කරුණු දැක්වීම් වලට මොලොතොෆ් පොඩ්ඩක්වත් නැමුනේ නැහැ. හිට්ලර්ට මේක මාර ප්‍රශ්නයක් වුණා. මොකද හිට්ලර් සාමාන්‍යයෙන් වෙනත් රාජ්‍යතාන්ත්‍රිකයන්ව එක්ක රවට්ටා ගැනීම එහෙම නැත්නම් බිය වැද්දීම. ඔහු 1930 ගණන් වල දිගටම කරපු දේ තමයි එක්ක රවට්ටා ගැනීම එක්ක බිය වද්දා ගැනීම. මොලොතොෆ් මේ දෙකෙන් එකකටවත් අහුන්නේ නැහැ. ඔහු රවට්ටන්නත් පුළුවන් වුණේ නැහැ. ඔහු බය වුණෙත් නැහැ. ඕකේ හරි ලස්සන සිද්ධියක් වෙනවා ඔය නොවැම්බර් මාසේ මොලොතොෆ් බර්ලින් වලට ආපු වෙලාවේ. එක වෙලාවක මේගොල්ලෝ ඔය මේ යම්කිසි මම හිතන රාත්‍රී භෝජන සංග්‍රහයකුත් එක්ක සාකච්ඡාවක් පවත්වන වෙලාවක මේ භෝජන සංග්‍රහයක සාකච්ඡාවක් පවත්වන වෙලාවක මේ සාකච්ඡා කරනවා. එතකොට ජර්මනිය කියනවා බ්‍රිතාන්‍ය දැන් පැරදිලා ඉවරයි. එහෙම ඒ කියන්නේ මේ සාකච්ඡාව යන වෙලාවේ මේ මොකද්ද බෝම්බ ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීමේ සයිරන් එකක් එනවා. එතකොට කට්ටිය අර බෝම්බ ෂෙල්ටර්ස් වලට යනවා හැංගෙනවා. ගිහිල්ලා බෝම්බ වදින්න නැති තැන්වල ආරක්ෂිත තැන්වල හැංගෙනවා. එතන සාකච්ඡාව දිගටම යනකොට රීබන්ට්‍රොප් කියනවා මේ බ්‍රිතාන්‍ය පරාජය වෙලා ඉවරයි. තව වෙනි දවසක් යන්න කලින් බ්‍රිතාන්‍ය පරදිනවා කියලා. මොලොතොෆ් අනිත් පැත්තට අහනවා බ්‍රිතාන්‍ය පරදිලා ඉවර නම් ඇයි අපි මේ බෝම්බ ෂෙල්ටර් එකකට වෙලා කරන්නේ? මොකද්ද කරන්නේ? මේ බර්ලින් වලට මේ බ්‍රිතාන්‍ය බෝම්බ දානවා. මේ බ්‍රිතාන්‍ය පරදිලා ඉවර නම් මේ අපි මොකද්ද මෙතෙන්ට වෙලා කරන්නේ කියලා. රීබන්ට්‍රොප්ට කට උත්තර නැතුව යනවා. ඔය වගේ මේ හිට්ලර්ට සහ රීබන්ට්‍රොප්ට කට උත්තර නැති වෙලා ගියා මොලොතොෆ්ගේ තර්කත් එක්ක. ඉතින් ඒවත් එක්ක තමයි මොලොතොෆ් අර ඉල්ලීම් ටික කරන්නේ. ඊට පස්සේ හිට්ලර් කියනවා මෙන්න මෙහෙම එකක්. ස්ටාලින් කියන්නේ දක්ෂයෙක් වගේම කට්ටේ. ඔහු හිතක් පපුවක් නැති කප්පංකාරයෙක්. මේ කප්පන් ඉල්ලන්නේ මේ අපෙන්. ජර්මන් ජයග්‍රහණය රුසියාවට දරා ගන්න බෑ. ඒ නිසා ඉක්මනට රුසියාව දන ගස්සන්න ඕනේ. නැත්තම් මේක ප්‍රශ්නයක් වෙනවා කියන එක හිට්ලර් කියනවා. ඊට පස්සේ ඔය 1940 දෙසැම්බර් වෙද්දී මේගොල්ලෝ පටන් ගන්නවා මේ පුළුල් සැලැස්මක් හදන්න. ඒකට බාබරෝසා කියන නම දෙනවා. බාබරෝසා කියන්නේ ඉස්සර හිටපු ජර්මන් අධිරාජයෙක් ෆෙඩරික් බාබරෝසා. බාබරෝසා කියන නම ඔය රතු රැවුල කියන එක තමයි බාබරෝසා කියන්නේ. ඉතින් බාබරෝසා කියන මෙහෙයුම සඳහා කටයුතු පටන් ගන්නවා. ඒකෙදී හිට්ලර් කියන්නේ එංගලන්තය සමග යුද්ධය නිමාවීමට පෙර වේගවත් කෙටි කාලීන යුද ව්‍යාපාරයක් මගින් සෝවියට් රුසියාව විනාශ කිරීම සඳහා ජර්මන් සන්නද්ධ හමුදා සූදානම් විය යුතුය. 1941 මැයි 15 වෙනිදා වෙනකොට සෝවියට් දේශය ආක්‍රමණය කිරීම සඳහා සූදානම් වන ලෙස හිට්ලර් දන්වා සිටිනවා. ඕක තමයි කතන්දරේ. ඉතින් මේක බොහොම පුළුල් විදිහට හදපු සැලැස්මක්. අපි දන්නවා ප්‍රධාන වශයෙන් හමුදා කණ්ඩායම් තුනක් යනවා. ආමි ගෲප් නෝර්ත්, ආමි ගෲප් සෙන්ටර්, ආමි ගෲප් සවුත් කියලා. අපිට ඒවට කියන්න පුළුවන් උතුරු දිග හමුදා කණ්ඩායම, මධ්‍යම දිග හමුදා කණ්ඩායම සහ දකුණු දිග හමුදා කණ්ඩායම කියලා. උතුරු දිග හමුදා කණ්ඩායම දල වශයෙන් ගත්තම ලෙනින්ග්‍රාඩ් ටාගට් කරන්නේ.
මධ්‍යම දිග හමුදා කණ්ඩායම මොස්කව් ටාගට් කරන්නේ. දකුණු දිග හමුදා කණ්ඩායම කියේෆ් ඇතුළු ඔය මේ යුක්‍රේනය තමයි ටාගට් කරන්නේ. ඕක තමයි දැන් ප්ලෑන් එක. දල වශයෙන්. මේගොල්ලොත් එක පැන්සර් හමුදා ඒ වගේ සන්නද්ධ කණ්ඩායම් ලෑස්ති කරනවා. දැන් අපි මේ ඒක ගැන අපි බාබරෝසා මෙහෙම ගැන කතා කරනකොට අපිට කතා කරන්න පුළුවන්. ওই විදිහට මේගොල්ලෝ ප්ලෑන් එක හදනවා. ඔය අතරේ සෝවියට් දේශයට මෙන්න මෙහෙම වැඩක් වෙනවා අනිත් පැත්තට. දැන් මේගොල්ලෝ දන්නවා දැන් කොයි වෙලාවක හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලා. හැබැයි අනිත් පැත්තට මේගොල්ලෝ උත්සාහ කරනවා පුළුවන් තරම් ජර්මනියත් එක්ක මිත්‍රත්වය පුළුවන් තරම් තියාගන්න. ඊළඟට ජර්මනියේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ජර්මනියට අවශ්‍ය අමුද්‍රව්‍ය ගොඩක් මේ වෙනකොට ওই පැත්තෙන් එනවා. ඒ නිසා ජර්මනියට ප්‍රශ්නයක් තියෙනවා. මේ යුද්ධය නවතිනකොට මේ ඒක. ඉතින් ඒ නිසා ඊටාම ඉක්මනින් සෝවියට් දේශය අල්ලගත යුතුයි. මොකද මේ අමුද්‍රව්‍ය ලබා ගැනීම ජර්මනියට ඉතා වැදගත් වෙනවා. මොකද ওই කාලේ ලෝකේ තෙල් නිෂ්පාදනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් හැදුවේ ඇත්තටම ওই බාකු ප්‍රදේශයේ තෙල්ලින් වලින්. එතකොට දැන් ජර්මනියත් එක්ක සෝවියට් දේශයේ මිත්‍රත්වය දිනාගත්තට පස්සේ ඒ පැත්තෙන් තෙල් සහ වෙනත් විවිධාකාර දේවල් ජර්මනියට එනවා. ඕක මේ ජර්මනියට බොහොම වැදගත්. විශේෂයෙන්ම ගෝරින් ඒ ගැන බොහොම අවධානයක් යොමු කරපු බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් ওই විදිහට තමයි ඒ ටික සිද්ධ වෙන්නේ. මේ එයින් පස්සේ අර දැන් ජර්මනිය සූදානම් කරනවා තමන්ගේ සැලැස්ම. ඒ අතරේ සෝවියට් දේශයත් දන්නවා මං කිව්වා වගේ කොයි වෙලාවක හරි ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා සෝවියට් දේශයත් තමන්ගේ සැලසුම් සූදානම් කරනවා. මං හිතන්නේ අපි ඒ ගැන පස්සේ කතා කරොත් හොඳයි කියලා. මොකද මං අද පැයකින් ඉවර කරන්න කියලා කල්පනා කරේ මේ තනියම කරන නිසා. මේ බොහෝ විට ඩොන් ලබන සතියේ එන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඩොන් අපි දෙන්න එකතු වෙලා සාමාන්‍ය විදිහට පැයකමාරක් කතා කරනවා. එහෙමත් නැත්නම් එයාට එන්න බැරි වුණොත් මම මේකේ ඉතුරු ටික කතා කරන්න දැන් පටන් ගත්තොත් මම හිතන්නේ අපිට ඉවර කරන්න වෙන්නේ නැහැ. ඉතින් ওই වගේ පසුබිමක් තමයි තිබුණේ. සානුක අපි එතනින් අදට නවත්තමු කියලා හිතුවා. මොකෝ මේ අපි ලබන සතිය බොහෝ විට ඩොන් එන්න ඉඩ තියෙන නිසා අපිට මේ ඔය ප්ලෑන්ස් ගැන එහෙම කතා කරන්න පුළුවන් මේ එයා එක්ක. මේ එහෙම නැති වුණොත් ඒක අපිට හරි තනියෙන් කරන්න පුළුවන් එක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ දැන් පටන් ගත්තොත් වෙලාවක් වෙන එකක් නැහැ ඒක කරන්න. ඒ නිසා ඔව් අපි ඒ නිසා අදට මෙතනින් නවත්තන්න. කොහොමත් අපි ප්ලෑන් කරේ පැයක ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. කලින් ඒක කියන්න බැරි වුණා. මං හිතන්නේ මං අද දාපු Facebook පෝස්ට් එකේ මට ඒක දාන්න බැරි වුණා. අපි පැයයි කරන්න කියලා. මේ නමුත් මීට අමතරව දැන් අපි අපිට YouTube එකට දාන්න බැරි වුණා සමහර ඩිස්කෂන්ස්. අපි ඒ ටික දාන්න බලාපොරොත්තු වෙනවා අද හෙටම. අපිට මේ තියෙනවා නේ චානුක ඩේටා ප්‍රශ්න තියෙනවා, ටෙක්නිකල් ප්‍රශ්න තියෙනවා නේ. මම හිතන්නේ ඩේටා ප්‍රශ්න තියෙනවා ලොකුවටම අපිට. සෑහෙන්න ප්‍රශ්න තියෙනවා. ඒක තමයි ඇත්තටම හේතුව. මේ ඒ ගැන සමාව භාජනය කරන්න මේ ඒ කියන්නේ ඒක එහෙමයි. ඉතින් කරගන්න දෙයක් නැහැ. මේ ඊට අමතරව මම හිතන්නේ අපි හැබැයි අපේ නෝමල් අපේ පේජ් එකේ වැඩ කටයුතු දිගටම කොහොමත් කරගෙන යනවා. අපේ අර සෙකන්ඩ් වර්ල්ඩ් වෝර් ඩයරි කියන එක කොහොමත් කරනවා. ඊට අමතරව අපි බලාපොරොත්තුෙන් ඉන්නවා දැන් අපි අද කතා කරපු දේවල් සම්බන්ධයෙන් ඔය ඒ කියන්නේ මේ අපි ඇත්තම සමහර දේවල් මේ පහුගිය දවස්වල විස්තරාත්මකව පළ කරා ඔය රුමේනියාව සහ බෝල්ටික් රටවල් සම්බන්ධ කාරණා ගැන. ඔය අපි කතා කරපු අනික් සමහර දේවල් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විශේෂයෙන්ම රතු හමුදාව 1930 ගණන් වල සිද්ධ වෙච්ච විපර්යාස ගැන එහෙම මම අද හෙට විස්තරයක් දාන්නම් පේජ් එකට. අද අපි ඒ ගැන ටිකක් තමයි කතා කරේ. නමුත් මම පේජ් එකට ඒ ගැන දාන්නම්. ඒ වගේ පේජ් එක දිගටම අපි කරගෙන යනවා. මේ අපි අපේ පේජ් එක ෆලෝ කරන්න හරි ලයික් කරන්න හරි මේ ඇවිල්ලා එතන අපිට බනින්න හරි හොඳ කියන්න හරි ඕන දෙයක් මේ ඒක පාවිච්චි කරන්න මේ ඒ සඳහා. එහෙනම් ජානුක මේ තා මොනවා හරි තියෙනවද සින්දු ගැන හරි මොනවා හරි ගැන?
ඔව් නෑ අර මේ ඔය අවුරුදු 75 සංවත්සරයත් එක්ක ඔය මේ විශේෂයෙන්ම රුසියාවේ ඔය මේ සමහර මොනියුමන්ට්ස් වල ඔය ස්ටාලින්ග්‍රාඩ් වල තියෙන අර මේ මාතෘ භූමිය අඬගසයි කියන අර උස ප්‍රතිමාව එහෙම මේ ඒක එහෙම හොඳ ලස්සන පින්තූර ටිකක් පහුගිය දවස්වල එක එක්කෙනා පළ කරලා තිබුණා. මේ අපි එයින් එකක් දෙහකුත් පේජ් එකට දාමු ඉන්න ගමන්. ඔව් මේ කත්යුෂා. ඔව් ඔව් ඇත්තටම අපි ඒක අද රෑම මේ කරමු. මේ අනික මේකේ ඔව් මොකද මේක හරි ඒ කියන්නේ අපිට ඇත්තටම අපේ රසිකයෙක් ඇත්තටම මගේ මිත්‍රයෙක් අපේ රසිකයෙක් මේ මෑතකදී මට මේ අපිට අමතක වෙච්ච තැනක් පෙන්වලා දුන්නා. මම ඒ වෙලාවේ ඇත්තටම මේවා කරා සහ සමහර දේවල් මම එකතු කරගෙන තියාගෙන ඉන්නවා ඉදිරි කාලවල වල පළ කරන්න මේ ප්‍රොපගන්ඩා පෝස්ටර්ස් ගැන. මොකද ওই කාලේ ටීවී නෑනේ. ටීවී නෑ රේඩියෝ එක තියෙන්නේ. එතකොට දෘශ්‍ය මාධ්‍යයක් විදිහට පෝස්ටර් පාවිච්චි කළා හරියට මේ හැම පැත්තෙම හැම පාර්ශවයම. එතකොට යුද්ධය සම්බන්ධයෙන් මාර පෝස්ටර්ස් තියෙනවා. ඔය ජර්මන් ප්‍රොපගන්ඩා පෝස්ටර්ස්, සෝවියට් ප්‍රොපගන්ඩා පෝස්ටර්ස් කියන ප්‍රචාරණ පෝස්ටර් ඒක වෙනමම පැත්තක් කතා කරන්න ඕනේ. අනික් එක මේ සංගීතය. ඒ ගැනත් ඔය මේ විශේෂයෙන්ම ඔය දෙවන ලෝක යුද්ධය ඉවර වෙන කාලේ මේ සෝරි මේ මෑත අවුරුදු 75 සංවත්සරයේ කාලේ මම විශේෂයෙන්ම දැක්ක ඔය රුසියාවේ ඔය සමහර ගීත ගැන එහෙම ආපහු මේ සමහර අය කතා බහ කරලා තියෙනවා. ඒවා මේ ඇත්තටම අපි කතා කළ යුතු සහ කතා කරන දේවල්. කත්යුෂා අපි අද රෑම දාමු. කත්යුෂා අහන්න මේ ඒක මේ ඒකේ සිංහල වර්ෂන් එකත් මම හොයලා දාන්නම් වෙලාවක. මේ ඒක අහන්න ඒක මේ ඒක හරිම ලස්සන සින්දුවක්. මේ චානුකට මතක ඇති මං කියලා තියෙනනේ මොස්කව් වල මේ බෝට්ටුවක යන ගමන් ඔය සින්දුව කිය ගියා කියලා. ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒක මේ මාර දැනෙන සින්දුවක්. මේ ඉතින් ඔන්න ඔකයි කතන්දරේ. අපි විනාඩි 5ක් විතර පරක් වෙලානේ පටන් ගත්තේ. මම හිතන්නේ අපි පැයක් වගේ තමයි මේවා කරේ. අපි එහෙනම් අදට නවත්තමු. අපි ලබන සතියේ බාබරෝසා මෙහෙයුමේ ප්ලෑන්ස් ගැන සහ සෝවියට් ප්ලෑන්ස් ගැන මේ දෙපැත්ත ප්ලෑන්ස් ගැන සහ ඔය මතයක් තියෙනවා මේ ස්ටාලින් මෙලෝඩියක් දැනගෙන හිටියේ නෑ බාබරෝසා මෙහෙයුම එල්ල වෙනකොට සෝවියට් හමුදාව සම්පූර්ණයෙන්ම පුදුමයටපත් වුණා කියන එක. ඒකේ යම් සත්‍යතාවයක් තියෙනවා. ඒකට හේතු උනේ මොකද්ද? ඒක උනේ කොහොමද? අන්නේ කාරණා ටික ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ටිකක් දීර්ඝව කතා කරන්න ඕන දෙයක්. මොකද සමහර අය කියන්න උත්සාහ කරනවා ස්ටාලින් වෙන මෝඩයි, ස්ටාලින් මෙලෝඩියක් දැනන් හිටියේ නෑ කියලා. ඒක නෙමෙයි උනේ. හැබැයි යම් කිසි සංනිවේදන මේ සංනිවේදනය සහ බුද්ධි තොරතුරු මේ විශ්ලේෂණය කිරීම පිළිබඳ වරදක් සෝවියට් දේශය පැත්තෙන් වුණා. ඕක තමයි සිද්ධ වුනේ. අපි ඒ ගැන විස්තර කතා කරමු. මම හිතන්නේ ලබන සතියේ ටිකක් දීර්ඝව ඒ සම්බන්ධයෙන්. එහෙනම් අපි ගිහින් එමුනේ චානුක. ඔව් චාමර එහෙනම් බොහොම ස්තුතියි සහන කරාට යටසන කරාට විවාහන් හිටපු බොහොම ස්තුතියි. ප්‍රාර්ථනා සුබ රාත්‍රියක්.